And now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමග. මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. මුළු රටටම පැන වූ ඇඳරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද සිට යළි විවෘතයි. රුපියල් 5000 දීමනාවෙන් මහරගම මහනගර සභාව උණුසුම් වෙයි. කොරෝනා වෛරසය පැතිර යාම ගැන ඇමරිකා එක්සත් ජනපදයේ එල්ල කරන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි. මෙරට සිටින ඉස්ලාම් බැතිමතුන් නිවෙස් තුළ සිටම රාමසාන් උපවාසය ආරම්භයි. නව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට රෝගීන් ගණන 420 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් රෝගීන් 52 දෙනෙකුම වාර්තා වුණේ ඊයේ දිනේදී. එම රෝගීන් අතර රෝගීන් 30 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වුණා. ඒ අනුව එම කඳවුරේ සිට නිවාඩු ලබා ගම්බිම් වලට ගොස් සිටින සෙබළුන් පරීක්ෂාවට ලක් කිරීම අදත් සිදු කෙරුණා. වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබළුකට මීට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. යුද හමුදාව සඳහන් කළේ ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හමුවීමත් සමග ඔහු ඇසුරු කළ පිරිස් නිරෝධායන මධ්‍යස්ථානය සඳහා යොමු කිරීමට නාවික හමුදාව ගත් උත්සාහයේදී එම සෙබළෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට විශ්වාස කරන බවයි. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූ පළමු නාවික හමුදා සෙබලා හඳුනා ගැනීමෙන් අනතුරුව වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි සෙබළුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණා. ඒ අනුව ඊයේ දිනේ වන විට එම කඳවුරෙන් වාර්තා වූ ආසාදිත රෝගීන් ගණන 60ක්. තවත් රෝගීන් කිහිප දෙනෙකු නිවාඩු ලබා සිටි නාවික හමුදා සෙබළුන් අතුරින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ගොස් සිටින සෙබළුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීම සහ නිරෝධායනය සඳහා යොමු කිරීම අදත් සිදු කෙරුණා. පොල්ගහවිල උඩපොළ ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති අතර සෞඛ්‍ය අංශ ඊයේ රාත්‍රියේම පියවර ගත්තේ එම නිවසේ සමාජිකයින් නිරෝධායනයට යොමු කිරීමටයි. එයා 22 ආවට පස්සේද ඔයාලා ගෙදර බිස්කට් ගන්න ගියේ? ඔව් බිස්කට් එක ගෙන්න ගියා. ඒතකොට ඔයාලට සල්ලි ගෙනත් දුන්නේ කවුද? සල්ලි ගෙන අත්ගම කඩේට දෙන්න ගියේ. එමින්ම ඔහු ආශ්‍රය කළ අවට පවුල් 10ක සමාජිකයින් 60 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. මෙම ප්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයෝ සිහින බවට සෞඛ්‍ය නිලධාරීන් සහතික කර ඇති බැවින් මෙම ප්‍රදේශයේ ජනතාව නිවසෙන් නිවසට යාමෙන් වළකින ලෙසත් තම නිවස්වල රැඳී සිටින ලෙසත් මෙයින් අවවාද කරනු ලැබේ. බලපිටිය සෝබිත මාවතේ පදිංචි නාවික හමුදා සෙබළෙකුද අද PCR පරීක්ෂණය සඳහා යොමු කිරීමට රැගෙන ගියා. ඒ බලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන්. වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු පැමිණ සිටි තවත් සෙබළෙකු ඊයේ නෙළුව ප්‍රදේශයේදී නිරෝධායනයට යොමු කෙරුණා. අද එම සෙබලා PCR පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් රැගත් බස් රථයක් පසුගිය 22 වෙනිදා තංගල්ලට පැමිණ තිබූ අතර එෙහිදී බස් රථයේ කාර්මික දෝෂයකට ලක්ව තිබුණා. ඒ අතරතුර බස් රථයේ සිටි සෙබළෙක් තංගල්ල බස් නැවතුම්පලේ දුරකථන අලුත් වැඩියා කරන වෙළඳසැල් දෙකකට ගොස් තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා. සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ එම සෙබලාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුව අනාවරණය වූ බවයි. ඒ අනුව එම වෙළඳසැල් දෙකේ සිව් දෙනෙකු සහ වෙළඳසැල් වලට පැමිණි තවත් තිදෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලොතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ස්වර්ණවාහිනිය සමග මෙලෙස අදහස් පළ කළා. ඒ දවසේ ආසාදිතයන් 52 දෙනෙකු සොයාගන්න ලැබුවා. මේ 52 දෙනාගෙන් 30 දෙනෙකුම ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳුරෙන් සොයාගනු ලැබුවා. ඊට අමතරව තවත් 8 දෙනෙකු නාවික හමුදා කඳුරෙන් නිමාඩු ගොස් සිටින 8 දෙනෙක් මේ ආකාරයෙන්ම ආසාදිත බවට පත් වෙලා තිබ්බා. ඒ වගේම තවත් 10 දෙනෙකු මීට ප්‍රථම අපි බණ්ඩාරනායක පාවතෙන් රැගෙන ගිය 10 දෙනෙකු ආසාදිතයන් බවට පත් වෙලා තිබෙනවා. මේ අතර වැදගත්කමක් ගන්න තව 2 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් සෞඛ්‍ය ශේෂ්ත්‍රයට අයත් පුද්ගලයෙකුත් ඒ වගේම
තවත් කාන්තාවක් මේ තොටමුල්ල ප්‍රදේශයේ දරු ප්‍රසූතියක් සඳහා පැමිණිච්ච කාන්තාවක්. ඒත් එක්කම තමයි ඊයේ දිනේ ලංකාවට පැමිණියා නේපාලයේ සිට ශිෂ්‍ය ශිෂ්‍යාන් පිරිසක් ඔවුන්ව නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊට අමතරව විවිධ ප්‍රදේශවල ආසාදිතයන් හමු ආකාරයට නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ තිබෙනවා. යනු 140 දෙනෙක් ඊයේ දවසට පමණක් අපි නිරෝධායන කිරීමට කටයුතු වලට සම්බන්ධ කරනු ලැබුවා. 4485 දෙනෙකු මේ වෙනටත් නිරෝධායනය නිමවි තම නිවෙස් බලා ගොස් තිබෙනවා. තවදුරටත් 2910 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 31ක් යටතේ නිරෝධායන වෙමින් පවතිනවා. දින 3ක් තිස්සේ වසා දමා තිබූ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද උදෑසන යලි විවෘත කෙරුණා. එහෙත් සැලකිය යුතු පිරිසක් වෙළඳ කටයුතු සඳහා නොපැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මසුන් ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය අලෙවි කරන පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට වූ සැකය මත වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණා. ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් සහ සේවකීන් PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. එහෙත් PCR පරීක්ෂණ සඳහා යොමු කළ වෙළඳුන් සේවකීන් ඇතුළු කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි සෞඛ්‍ය බලධාරීන් ඊයේ සඳහන් කළේ. ඒ අනුව අද දින සිට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තොග වෙළඳාම සඳහා විවෘත කිරීමට පියවර ගත්තා. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදමින් එම කටයුතු සිදු කරනු ලෙසට ඊයේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් දැනුවත් කිරීමට පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. ඒ අනුව දින 3ක් තිස්සේ වසා දමා තිබූ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය අද උදෑසන විවෘත කෙරුණා. එහෙත් සැලකිය යුතු පිරිසක් වෙළඳාම් කටයුතු සඳහා පැමිණ නොසිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. කෙසේ වෙතත් ඊයේ ලබා දුන් උපදෙස්ද නොසලකා හරිමින් අනාරක්ෂිත ලෙස ඇතැම් පිරිස් අද දිනේත් මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. සිල්ලර ගන්න මාළු කට්ටිය නම් ගොඩක් අඩුයි අද. සෑහෙන ප්‍රමාණයක් අඩුයි. ඒ වගේ මේ තත්ත්වයෙන් පාලනය කරගෙන ගියා නම් අපිට දිගටම මේ ආයතනය පවත්වාගෙන මේ වෙනසල පවත්වාගෙන යන්න පුළුවන්. තවමත් අපේ සමහර අය මේක මුඛාවරණ සමහර සෞඛ්‍ය ඒ ක්‍රමයේද පිළිපැදපු නැති අය කීප දෙනෙකුත් හිටියා. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා ඉන්නේ මේ සෞඛ්‍ය උපදෙස් දිගටම කරගෙන මේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. නිරෝධායන නීතිය සහ සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දිවයින පුරා බලපැවැත්වෙන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද වැඩි කර ඇති බවයි එතුමා සඳහන් කළේ. නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් ඔබතුමාගෙන් දැනගන්න ඇයි මෙහෙම මේ ආකාරයට සති අන්තයත් මෙහෙම ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණේ? ඔබ හැමෝම දන්නවා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නිර්දේශ මත ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන නිසා. ඉතින් මේ සතියන්තය ඔබ ගත කරන්න ඕනේ අර පහුගිය කාලේ අපි කිව්ව විදිහටම පිළිගත්ත විදිහටම නිවසට වෙලා කිසිම ආකාරයක වෙනත් ක්‍රියාවල යෙදෙන්න බෑ. කණ්ඩායම් හැටියට එකතු වෙන්න බෑ. ඒ වගේම විවිධාකාරයට රැස්වීම් පවත්වන්න බෑ. දැන් සමහර වෙලාවට මේ සති අන්තයේ වෙනකොට විවිධ ආගම් වලට අයිති සමහර චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන කාලයක් විවිධ ආගමික කටයුතු සිදු කරන කාලයක් වෙන්න පුළුවන්. නමුත් මේ හැම එකක්ම ඔබේ නිවසේ ඉඳලම පවත්වන්න ඕනේ. අපි දැඩි අවධානයකින් ඉන්නවා මෙවැනි නිරෝධායන ඇඳිරි නීතියට පරිබාහිරව යමෙක් කටයුතු කරනවා නම් ඒ වගේම යම් කිසි කෙනෙක් සෞඛ්‍ය සිරිත් විරිත් පුරුදු වලට පරිබාහිරව කටයුතු කරනවා නම් මොකද මේ තීරණාත්මක අවස්ථාවේ හැම දෙනාගේම සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. දැන් අපි අතිශය සුවිශේෂ කරුණක් තියෙනවා නම් අදාළ පුද්ගලයා ඉන්න ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඒ පිළිබඳව විමසලා බලලා යම් ආකාරයකට අතිවිශේෂ හේතුවක් මත අවසර පත්‍ර ලබා දීමක් සිදු කරා. නමුත් ඒ ලබා දුන්නට පස්සෙත් යම් කිසි කෙනෙක් ඒ මායිමෙන් අනිත් මායිමට ගියොත් ඒ අනිත් දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනයට ලක් වෙනවා. හැබැයි එහෙම කරපු සංඛ්‍යාව ඉතාම සුළුයි. අදුන නමුත් දැන් කිසිම අවස්ථාවක එහෙම ලබා දීමේ හැකියාවකුත් නැහැ. ඒක අත්‍යවශ්‍ය සේවා කටයුතු ඒ ආකාරයටම සිද්ධ වෙනවා. ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දී තිනවා. ඒ ආරෙන්ඩ වෙන කිසිම කෙනෙකුට දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ.
මුළු දිවයිනම ආවරණය වන පරිදි රාත්‍රී 8ට පැන වූ ඇඳරි නීතිය 27 වෙනි සඳුදා පෙරවරු 5 දක්වා ක්‍රියාත්මක වනවා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු යන පොලිස් බල ප්‍රදේශවලටද දැනට ක්‍රියාත්මක ඇඳරි නීතිය 27 වෙනි සඳුදා පෙරවරු 5ට ඉවත් කෙරෙන බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. මේ අතර ඇඳරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් සිදුවීම් කිහිපයක් ගත වූ පැය 24 තුලද වාර්තා වුණා. අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ඇඳරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 681 දෙනෙකු වාර්තා වනවා. එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 177ක්. මේ අතර ඇඳරි නීතිය පැන වූ පසුගිය මාර්තු මාස 20 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 37355 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 9561ක්. මේ අතර කොටබින්නාව ප්‍රදේශයේදී ඇඳරි නීතිය කඩ කරමින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයන් 11 දෙනෙකු යතුරුපැදි 6ක් ත්‍රිරෝධ රථයක් සමගින් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මුඛ ආවරණ නොමැතිව ගමන්ගත් පිරිස් හරවා යැවීමටද මෙහිදී පොලිසිය කටයුතු කළා. මේ අතර බලපත්‍ර සහිතව ගමන් ගන්නා වාහන පරීක්ෂා කිරීමක් අම්බලන්ගොඩ නගරයේදී ඊයේ සිදු කෙරුණා. මේ අතර මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදී මත්කුඩු සමගින් සැකකරුවන් 3 දෙනෙකු ගල්කිස්ස පොලිස් කොට්ටාශයේ විශේෂ යතුරුපැදි ඒකකයේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහුගෙන් රද තොරතුරු මත සිදු කළ වැටලීමකදී මෙම මත්කුඩු පොලිසිය සොයාගත්තා. ජංගම දුර්කථන උපයෝගී කරගනිමින් මත්කුඩු ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අද උදෑසන අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ නිවස අසල වළදමා තිබූ රුපියල් 3,60,000ක් වටිනා හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 18ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර ඇඳරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල පුත්තලම වානපාර ප්‍රදේශයේ මස් පිණිස ඉබ්බන් 10 දෙනෙකු රැගෙන ගමන්ගත් පුද්ගලයෙකු පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනේ පොලිසියට රද තොරතුරක් මතයි. මේ අතර හොරණ කුළුපාන ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා රුපියල් ලක්ෂ 5ක නීති විරෝධී මත්පැන් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් මත සංගවා තිබූ මත්පැන් පැකට් තොගයක්ද පොලිසිය සොයාගත්තා. මේ අතර රත්මලාන බොරුපන ඇපල්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවන් 2 දෙනෙකු ගල්කිස්ස කොට්ටාශ දූෂණ මර්දන ඒකකයේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කොස්ගම නගරයේදී පසුගිය 23 වෙනිදා ත්‍රිරෝධ රථයක් සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් තොටලංග ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ තිබියදී සොරාගත් ත්‍රිරෝධ රථය සොයා ගැනුණා. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට පිහිටි සිල්ලර බඩු වෙළඳසැල් දෙකකට ඊයේ පස්වරුවේ මුද්‍රා තැබීමට දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළා. ඒ මිනිස් පරිභෝජනයට නොසුදුසු ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය ගබඩා කර තැබීම සහ කල්ලිකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාව යටතේ කොරෝනා වෛරස් ආසාදිතයින් සෙවීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා රාත්‍රී කාලයේදීද පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ ස්වර්ණවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මේ අපි දකින්න ප්‍රතිඵලය පමණයි. නමුත් ප්‍රතිඵලයට පිටුපස අපගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ ඉඳලා මෙම පරීක්ෂණාගාරවල විශේෂඥ වෛද්‍යවරු දක්වා වෙහෙස වෙනවා. ඒ වගේම ඇතැම් පරීක්ෂණාගාර රාත්‍රී 1ටත් කටයුතු වල යෙදෙනවා. දැන් ඊයේ දිනේ කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය රාත්‍රී 12 පයින් කරොත් කටයුතු කරලා තියෙනවා. මේ පරීක්ෂණ ධාරිතාව වැඩි කර ගැනීම වැදගත් වෙනවා. මොකද වැඩියෙන් පරීක්ෂණ කිරීම තුළ වැඩියෙන් අපේ රෝගී තත්ත්වයන් තියෙනවා නම් එය හඳුනා ගැනීමේ හැකියාව තියෙන බැවින්. එතකොට මෙය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන ගිහිල්ලා අද වෙන විට 1200ක පමණ දිනකට අපගේ ධාරිතාව තියෙනවා. ඒ වගේම අද දිනේ වැලිසර නාවික හමුදා කඳවුරේ 400ක් එකවර කරනවා. අනපේක්ෂිත විදියට මේක සමහරට ඉහළ යනවා. ඒ නිසා අපි විශාල වශයෙන් වෙහෙස මහන්සි වෙලා තියෙනවා. මේ ධාරිතාව මෙතනින් ඔබට කොහොමද තව ගෙනියන්නේ අවශ්‍ය නම්. ඒ සූදානම නොමැතිනම් ඒක ගැටලුවක් බවට පත් වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා ඉතා කාරුණික වුණා. තව PCR මැෂින් 4ක් ලබා දීමට අද දින එතුමා හමු වෙලා ඒ පිළිබඳ කටයුතු කරනවා. ඒ අනුව මේ රසායනාගාර 4ක්
තර කිරීමට තව PCR යන්ත්‍රය බැගින් ලබා දීමෙන් එම පර්යේෂණාගාර 4 තර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන් ලබා දුන් PCR පරීක්ෂණ යන්ත්‍රයක් භාවිතා කරමින් මඩකලපුව රෝහල පරීක්ෂණාගාරය අද හෙටම මම හිතන්නේ සමහරට අදම වන්නට පුළුවන් ආරම්භ කිරීමට කටයුතු කළා තියෙනවා. ඒ වගේම යම් තැනක යම් පරීක්ෂණයක් කරනවා නම් ඒ සියලු තොරතුරු අවශ්‍ය බැවින් ඒ වගේම ඒ තොරතුරු ඒ පරීක්ෂණ පවත්වන්නා පොසිටිව් වුණත් නැති වුණත් ඔවුන්ගේ තොරතුරු අපට අවශ්‍ය බැවින් මේ අය යම්කිසි ආකාරයකින් අපේ පද්ධතියෙන් ඉවත් වුණොත් ගැටලුවක් වන බැවින් අපි මේ පිළිබඳව මැලි වුණ මුල් අවස්ථාවේ. නමුත් අපි පොදුවේ ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උපවාස සමය ආරම්භ කළා. මේ කාලය තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට රජය සහ සෞඛ්‍යාංශ ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස කොළඹ මහපල්ලිය ඉස්ලාම් බැතිමතුන්ට දැනුම් දී තිබෙනවා. ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නවවැනි මාසය වන රාමසාන් මාසයේදී උපවාස ශීලය ආරක්ෂා කිරීමට ඉස්ලාම් බැතිමතුන් යොමු වනවා. ඉස්ලාමීය බැතිමතුන්ගේ පංචමහා වගකීම් වලින් එකක් වූ උපවාස කාලය තුල පසිඳුරන් පිනවන සියලු ක්‍රියාවලින් මිදී ආගමික කටයුතු වලට වැඩි නැඹුරුවක් දැක්වීමට ඔවුන් යොමු වනවා. රාමසාන් උපවාසයේ යෙදෙන මාසයක කාලය තුල දිනපතා හිරු උදාවට පෙර පළමු ආහාර වේල අනුභව කර යලි හිරු බැස යනතුරු කිසිදු ආහාරයක් නොගෙන උපවාස ශීලය ආරක්ෂා කිරීම මෙහිදී සිදුවනවා. එමෙන්ම ශුද්ධ වූ අල් කුරානය නබිතුමන් වෙත පහල කරනු ලැබුවේද රාමසාන් මාසයේ අග ලයිලතුල් කාදර් නම් රාත්‍රියේදී බවයි සැලකෙන්නේ. මෙම රාමසාන් උපවාස කාලය තුල කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ලැබී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් දේවස්ථානවලට බැතිමතුන් එක්රැස් නොකරන ලෙසත් කොළඹ මහපල්ලිය දෙවැනි සියලුම මුස්ලිම් දේවස්ථාන වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉස්ලාම් භක්තිකයින් රාමසාන් උපවාසය නිවෙස්වල සිටමින් ආරම්භ කරන අයුරු මෙලෙස අප කැමරාවේ සටහන් වුණා. පෙරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් දකින්නට සූදානම්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළඹිය යුතු නැතයි ත්‍රිනිකායික මහා සංඝරත්නය අද ජනපතිතුමන් හමුවේ අවධාරණය කළා. කොරෝනා වෛරසයේ මර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙල සහ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට කැඳවා තිබූ හමුවකදී ජනාධිපතිතුමන් හමුවේ උන්වහන්සේලා මේ බව පැවසුවා. කොරෝනා වෛරසයේ මර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙල සහ වත්මන් තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමට මෙම හමුව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ දේශීය ආර්ථිකයට මුල් තැන දෙමින් ඉදිරියේදී තීරණ ගන්නා බවයි. එමෙන්ම රටේ වර්තමාන තත්ත්වය පැහැදිලි කළ ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ තමන්ට විශිෂ්ට ජනවරමක් ලබා දෙමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවයි. අභිනව පාර්ලිමේන්තුවක් හැඳවීම වෙනුවට පරණ පාර්ලිමේන්තුවක් හැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව තමන්ට නොමැති බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දැක්වූ ත්‍රිනිකායික මහා සංඝරත්නය ප්‍රකාශ කළේ පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උගතෝ කෝටික තත්වයකට පත් නොකළ යුතු බවයි. ඒ වගේ තත්ත්වයකට පත් වෙන අයට දැඩි දඬුවමක් දෙන්න ඕනේ. දඬුවමක් නැතුව කවදාකවත් රට ගෙනියන්න බෑ. අද දඬුවමක් නැතුව. මනෝනීතිය කියන්නේ දඬුවම තමයි රටේ ජනතාව අනුශාසනා කරන්නේ. යම් යම් අය මෙයාට විරෝධතාව ප්‍රකාශ කරන්න පුළුවන් විවිධ විවරණ කරන්න පුළුවන්. නමුත් සත්‍ය මිනිස්සු තේරුම් ගන්න තියෙනවා. රටේ හැමදාම කියනවා ඕඨාභය මහත්යා නොකියන අපි ඉවරයි. එම්මයි කියන්නේ මිනිස්සු වල. නිසා ඔබතුමාට ඒ ගෞරවය තියෙනවා. ඔබතුමා කිසි බයක් වෙන්න එපා. යතුරුනේ සම්බන්ධව මොන විශ්වාසාව හඳුනාගන්න මනස එකයි. මේ අලුත්පාත් පාර්ලිමේන්තුව කැඩවන කියන කාරණාවේදී මොකද දන්නේ නැහැ මොන යම් හිතවලසාර කැඩේ වුණොත් ඒක ආයෙත් දවස් හතරක් කියලා වේද නැහැ. අපර සමානතාවක් කියලා වේද නැහැ. අලුත් ඒක කැඩේ වුණොත් කරන බණ්ඩාර. දැන් අපි සතුටු වෙනවා. මහා සංඝරත්නයේ හැටියට මේ වගේ මොහොතක හිටිය යුතු පාලකෙක් දැන් අපේ රටේ ඉන්නවා. ඉතින් යම් අය අධිකරණයට ගිහිල්ලා නීතිය භාවිත කරන ව්‍යවස්ථාවට පැටහෙනි
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් පිරිසට සහන සැලසීම සඳහා රජය දියත් කර තිබෙන වැඩසටහන් වලට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවත් මේ සඳහා හැකි පමණ දායක වන පිරිස් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳවයි මේ විමසා බැලීම. මිකමුව මූලික රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වෙන් කර ඇති වාට්ටුවට අත්‍යවශ්‍යව තිබූ විෂබීජහරණ කුටියක් ප්‍රදානය කිරීමට ගිරිඋන ප්‍රදේශයේ තාක්ෂණික ආයතනයක සේවය කරන තරුණ පිරිසක් ඉදිරිපත්ව තිබෙනවා. ඔවුන් අදාළ විෂබීජහරණ කුටිය රෝහල් අධ්‍යක්ෂවරයා වෙත බහර දුන්නේ මෙලෙසින්. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා වියලි සලාක ලබා දීමට ඇලපාත සුමනාරාම විහාරාධිපති පූජ්‍ය ඉහළවත්තේ ගුණවංශ හිමියන්ද මෙලෙස පියවරගෙන තිබුණා. මීකොඩ කන්දෙවත්ත සනස ප්‍රජා ජල මණ්ඩලයේ නිලධාරීන්ද තම ආයතනයේ සමාජිකයින් 200 දෙනෙකුට අවශ්‍ය වියලි ආහාරද්‍රව්‍ය ලබා දීමට පියවරගෙන තිබුණා. කොරෝනා වසංගතයේ හේතුවෙන් ආර්ථික අපහසුතාවන් වලට ලක්ව සිටින ප්‍රදේශීය අඩු ආදායම්ලාභී පවුල් 300ක් වෙත මෙලෙස වියලි ආහාරද්‍රව්‍ය ලබා දී තිබුණේ මිද්දනීය වෙළඳ සංගමේ පූර්ණ දායකත්වයෙන්. ඔබ නැවතත් ලයිව් ඇට් වෙල් සමග ක්වෙට් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එරටින් පිටවීමට ලබා දී තිබූ කාලය මැයි මාස 30 වෙනිදා දක්වා දීර්ඝ කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට ක්වෙට් තානාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ පොදු සමා කාලය තුළ එරටින් පිටවීමට ලබා දී තිබූ කාලය අදින් අවසන් වන බවට නිවේදනය කර තිබෙන පසුබිමකයි. කුවේට් රජයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙරට කුවේට් තානාපති කලාෆ් දහිර් මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී නීති විරෝධීව කුවේට්හි රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබා දී ඇති පොදු සමා කාලය තුළ එරටින් පිටවීමට ලබා දී තිබූ පොදු සමා කාලය මැයි මාස 30 දක්වා දීර්ඝ කරන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. මේ සඳහා ඉතා ඉක්මනින් සාධනීය පිළිතුරක් ලබා දෙන බව තානාපතිවරයා එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කුවේට්හි නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ආහාර සහ නවාතැන් පහසුකම් ලබා දීමටද එරට රජය පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මාලදිවයිනේ දූපතක සංචාරක හෝටලයක සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් හැකි ඉක්මනින් Taman මෙරටට ගෙන්වා ගන්නයි ඉල්ලා සිටිනවා. ඇත්තටම මාලදින සියලුම සේවක මේ වෙලාවට මා රසනකමකින් ඉන්නේ. මම අද කතා කරා මාලදින සිටික දවස් 5කට වතුර ඇවිල්ලා නැහැ. තමන්ගේ දේවත් එකට කරගන්න බැරුව ඉන්නේ තමන්ගේ එදිනදා කරන ජීවිතයත් එයාලට හරියටම කරන්න යන්න බෑ. ජනාධිපතිතුමනි, අගමැතිතුමනි හැකි ඉක්මනින් අපිව ලංකාවට ගෙන්න ගන්න. මේ අතර කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග එංගලන්තයේද තවමත් සතුටුදායක තත්ත්වයක් පෙන්නුම් නොකරන බවයි ස්වර්ණවාහිනී වෙනුවෙන් එහි සිටින ලලින්ද්‍ර ප්‍රනාන්දු පවසන්නේ. අයිබෝවන් බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලාංකික ප්‍රජාව අතරින් කොරෝනා වෛරසය ආසාදිත වී මියගිය බවට සැක කරන පුද්ගල මරණ සංඛ්‍යාව 25ක් පමණ වන බවත් මේ ව්‍යසන හේතු කරගෙන අසරණ වී සිටින බ්‍රිතාන්‍ය සිට ලංකාව බලා පිටත් වීමට බලාපොරොත්තු වෙන සිටින ශ්‍රී ලාංකික සංඛ්‍යාව 900ක් පමණ වන බවත් අපට වාර්තා වෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්තුමිය වන සරෝජා සිරිසෙන මහත්මියගෙන් අපි මෙසේ විමසා සිටියා. මේ වන විට ශිෂ්‍යයන් පශ්චාත් උපාධි පුහුණුව සඳහා පැමිණි වෛද්‍යවරුන් රැකියාවල නියුතු සහ කෙටිකාලීන සංචාර සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයන් ඇතුළු 900ක් පමණ පිරිසක් ශ්‍රී ලංකාව බලා පිටත් වීමට මහා කොමසාරිස් කාර්යාලයේ සහාය ඉල්ලා සිටි. ඔවුන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් කොන්ටැක්ට් ශ්‍රී ලංකා වෙබ් පෝර්ටල් එකට අමතරව මහා කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියේද ලියාපදිංචි වන ලෙසට ඉල්ලීමක් කර තිබේ. වීසා දීර්ඝ කිරීමේ කටයුතු සඳහා මඟ පෙන්වීම සහ නේවාසිකාගාර ගැටලු ආදී සඳහා මහා කොමසාරිස් කාර්යාලයේ වෙත් මැදිහත් වන අතර ආහාරපාන සපයා ගැනීම සඳහා කිසිදු හැකියාවක් නොමැති ශ්‍රී ලාංකිකයන් සඳහා වියලි ආහාර ලබා දීමටද මහා කොමසාරිස් කාර්යාලය මැදිහත්ව කටයුතු කර ඇත. අද වෙන විට කොරෝනා වෛරස් ආසාදනය වීමෙන් යයි සැක කෙරෙන මරණ 25ක් පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාව අතරින් දැනට වාර්තා වී ඇත. එසමගින් ලයිව් ඇට් 12 අදට අවසන්. මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. යලි හමු වීම ලයිව් ඇට් 8 සමගින්. සුබ දවසක්.